දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ තාම වැදගත් ප්‍රශ්නයක් 2021 ජනවාරි AAT ෆයිනල් MA පේපර් එකේ ඊටම වැදගත් ප්‍රශ්නයක් 9 වෙනි ප්‍රශ්නය. ඒ තමයි ශුද්ධ වර්තමානගේ එහෙම නැත්නම් NPV ප්‍රශ්නය. එතකොට මේකේ NPV හොයන්න නම් අපි ඉස්සෙල්ලාම හොයාගෙන ඉන්න ඕනේ මොකක්ද? ඉස්සෙල්ලාම හොයාගෙන ඉන්න ඕනේ මුදල් ප්‍රවාහය. එක වර්ෂයේ මුදල් ප්‍රවාහය. එතකොට මේක අපිට පේනවා වර්ෂ 5කට තොරතුරු තියෙනවා. වර්ෂ 5කට තොරතුරු තියෙනවා. ඒ නිසා වර්ෂ 5කට තොරතුරු තියෙන නිසා හරිද? වර්ෂ 5කට තොරතුරු තියෙන නිසා අපි මේක මුදල් ගලායාම් පිළිබඳව ව්‍යාපෘති මුදල් ප්‍රවාහයක් ඉස්සෙල්ලාම හදාගෙන ඉමු. ව්‍යාපෘති මුදල් ප්‍රවාහයක්. ව්‍යාපෘති මුදල් ප්‍රවාහයක්. ව්‍යාපෘති මුදල් ප්‍රවාහයක් හදාගෙන ඉමු. රුපියල් 10 වලින් හදමු. අපි හදමු බිංදුව 1 2 3 4 5 අවුරුදු 5ක් තියෙනවා තොරතුරු ටික. බිංදුව 1 2 3 4 5 අවුරුදු 5ක් තියෙනවා තොරතුරු ටික. හරිද? ඕනනම් මේක වගු විදිහට වෙන් කර ගන්න පුළුවන් තීරු විදිහට. අවුරුදු 5ක තොරතුරු තියෙනවා. බිංදුවත් එක්ක වෙන් කර ගන්න. මෙහි තියෙන්න ඕන ඉඩ අය තමයි ලියන්න. ඉස්සෙල්ලාම තියෙනවා සෞඛ්‍ය සේවා සැපයුම් කරුවෙකු වන සීමා සහිත කෙයා සමාගම මිලියන 120ක්. මිලියන 120ක්. එතකොට මිලියනයට 0.6යි. අපි 0.3ක් අයින් කරලා හදන්නේ. එතකොට ඔය මිලියන කියන සංඛ්‍යාව වලට තව 0.3ක් දාලායි ගන්නෙ. එතකොට මිලියන 120ක පිරිවැයකට වෛද්‍ය උපකරණ යන්ත්‍රයක් මිලදී ගන්න තීරණය කළා. ඔය කියන්නේ ගැනුම් මිල. ගැනුම් මිල. මෙතන ලියනවා ගැනුම් මිල. බිංදුවේ තියෙන්නේ කීයද වෙන්නේ 120යි මිලියන දහස් කරන්න තව 0.3ක් දාන්න ඕනේ. ඒක ගලා යාමක් ගන්නවා අපි. යන්ත්‍රය මිලට ගත්තා නම් ඔන්න එක එක පරීක්ෂණයක් කරන්න. මොකද මේ වෛද්‍ය පරීක්ෂණ යන්ත්‍රය යන්නේ එක ටෙස්ටින් එකකට යන දේවල් ටික දීලා තියෙනවා. යටින් දීලා තියෙනවා ටෙස්ටිං ගාන. එහෙනම් මේ දීලා තියෙන්නේ වියදම් ඇස්තමේන්තු. එහෙනම් වියදම් ඇස්තමේන්තු නම් එක වියදම් ඇස්තමේන්තුව මේකෙන් මොනව වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. සල්ලි යනවා. අවුරුදු 5 කරන ටෙස්ටිං ගාන දීලා තියෙනවා. මොනවද යන්නේ? ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය. පරිත ඍජු ද්‍රව්‍ය. ඒ වගේම ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය. විචල්්‍ය පොදු කාර්ය. විචල්්‍ය පොදු කාර්ය. ඒ වගේම අය කරන ගාන ඒ කියන්නේ අපිට දීලා තියෙනවා විකුණුම් අගය. මේ හැම එකක්ම ඒ අවුරුද්දේදී ඍණ එකක්. ඒ අවුරුද්දේදී ඍණ එකක්. මේක තියෙන්නේ පළවෙනි අවුරුදු බිඳුවේදී විතරයි. ඒ අවුරුද්දේදී ඍණ එකක් වේදන් තුනම. ඒ අවුරුද්දේදී ඍණ එකක්. ඒ කියන්නේ ගලා යාමක්. එතකොට ඒකේ අගය හොයන්නේ කොහොමද? එකක තියෙනවා ගාන 540යි. ඒ වගේ 50000ක් නෙමෙයි අපි 1050ක් ගන්න. 540 50ක් කැලේ කරන් බලන්න 27000යි. 540 50ක් මෙතනත් 27000 ඊළඟ අවුරුද්දේ 540 54ක් කැලේ කරන් බලන්න 540 54ක් පන්සිය 40 54ක්
29160යි. ඊළඟට 540 56ක් 30240යි. ඊළඟට 540 38ක් 20520යි. දැන් ඊළඟට ඍජු ශ්‍රමයක් ගන්න කොහොමද තියෙන්නේ? එක පරීක්ෂණයකට 320යි. 320 50ක්. එතකොට එතන එන්නේ 16 10යි. 16 10යි. මේකේ 50යි. ඊළඟට 320 54ක්. 320 54ක් 17280යි. 320 56ක් 17920යි. ඒ වගේම 320 38ක් 12160යි. පොදු කාර්යයත් ඒ වගේ වැඩි කරලා ගන්න 100යි තියෙන එකකට 100ව 50යි කියන්නේ 5000යි. ඊළඟ එකේ 5000යි. ඊළඟ එකේ 100ව 54යි කියන්නේ 5400යි. ඊළඟ එක 5600යි. ඊළඟ එක තියෙන්නේ 3800යි. ඔක්කොම තියෙන රුපියල් 1000 වලින්. දැන් විකුණුම් වලගේ එකක් විකුණන්නේ 2000යි. 2000 50ක්. 2000 50ක් කියන්නේ ලක්ෂයයි. ලක්ෂයයි. 2050යි කියන්නේ ලක්ෂයයි. ඒ වගේම 2050යි කියන්නේ ලක්ෂයයි. ඊළඟ එකේ ලක්ෂයයි. ඊළඟට 2054ක් කියන්නේ 1,80,000යි. 2056යි කියන්නේ 1,12,000යි. ඒ වගේම 2038යි කියන්නේ 76000යි. 76000යි. ඊළඟට යටින් දීලා තියෙනවා ස්ථාවර පිරිවැය. මිලියන 30ක් වෙනවලු. මිලියන 30යි කියන්නේ 30000ක් වෙනවා. හැබැයි ඒ දීලා තියෙන්නේ ෂයද ඇතුළත. අපි දන්නවා ස්ථාවර පිරිවැය අපි දාන්න ඕනේ වාර්ෂික ස්ථාවර පිරිවැය. හැබැයි ස්ථාවර පිරිවැය අපි දාන්නේ ෂය හැර. ෂය නැතුව. දැන් අපි එහෙමනම් මේකේ ෂය හැර නම් අපි ඉස්සෙල්ලා ෂය ටික හොයා ගන්න ඕනේ. ෂය ටික හොයා ගන්න ඕනේ. රූල් 5ක් 6ක් ඉඳ තියන තව බදු එහෙම තියෙනවා. රූල් 5ක් 6ක් ඉඳ තියන්න. ෂය. ෂය. කොහොමද ෂය හොයන්නේ? වත්කම ගන්න මිලියන 120යි. මිලියන 120යි කියන්නේ 1,20,000යි. සොන්බොන් නගයක් දීලා නැහැ. සොන්බොන් නගයක් දීලා නැහැ බිඳුවයි. පිරිවෙන් සොන්බොන් නගය අඩු කළා. බෙදනවා ජීව කාලය අවුරුදු 5යිලු. එහෙනම් උත්තරේ එනවා 24000ක්. මිලියන 30යි කියන්නේ 30000ක් එනවා දහස් වලින් පොදු කාර්යය. 30000න් ෂය 24000 අයින් කරනවා. එතකොට මේ හැම එකටම එන්නේ කීය ගානේද? 6000යි ස්ථාවර පොදු කාර්යය. 6000යි එන්නේ. ෂය නැතුව ගත්තේ. 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 එතකොට
දැන් මේ ටිකෙන් එනවා දැනට මුදල් ප්‍රවාහය. තව තියෙනවා දැනට මුදල් ප්‍රවාහය. ඔයාගම මේක පස්සේ එකතු කරමු මේ ටික සුළු කරලා. කැලේ ගහන් ගහලා බලන්න. 27යි 16යි 43යි 48යි 54ක් ගියාට පස්සේ 56000ක් එනවා. 27යි 16යි 43යි 48යි 54යි මෙතනත් 56000ක් එනවා. මෙතන 6යි 5යි 11යි එතන සංඛ්‍යා ටික පොඩ්ඩක් එකතු කරලා බලමු. 29160යි දාන 17280යි දාන 5400යි දාන 6000යි ඒ වියදම් ටික ඒක ටික අඩු කරනවා ලක්ෂයෙන්. එතකොට උත්තරේ එනවා 42160ක්. අරකෙත් ඒ වගේ ගන්න 1,12,000 අඩු කරන්න 1,12,000 අඩු කරන්න කීයද අඩු කරන්නේ 5යි 6යි 11යි 11යි 600 කොයි ආය අඩු කරන්න 17යි 920 කොයි ආය අඩු කරන්න 30යි 240 කොයි 52යි 240යි 52යි 240යි ඊළඟ එකෙත් බලන්න 76000 අඩු කරන්න 9800යි ආය අඩු කරන්න 12160යි ආය අඩු කරන්න 20යි 520යි 33520යි 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 දැන් අපි මේකෙන් අඩු කරන්න ඕනේ ආයේ බදු කොච්චරක්ද බද්ද තියෙන්නේ 128යි ආදායම් බද්ද. හැබැයි ළමයි බදු ගණනය කරන්නේ හරිද? බදු ගණනය කරද්දි ෂය අයින් කරන්නේ නැහැ. ෂය අයින් කරන්නේ නැති නිසා මේ උත්තරේ ගත්ත හැකි. හැබැයි ළමයි ෂය අයින් කරන්නේ නැති වුණාට බදු ගෙවද්දී විශේෂිත දීමනාවක් අයින් කරනවා. විශේෂිත දීමනාවක් අයින් කරනවා. ඒ තමයි ළමයි ඒකට කියනවා ප්‍රාග්ධන දීමනාව කියලා. ප්‍රාග්ධන දීමනාව කියලා. එන ප්‍රාග්ධන දීමනාව කියලා. එහෙමනම් අපි මෙතනින් හොයාගමු. බදු ටික හොයාගමු. බදු ටික හොයාගන්නේ මෙහෙමයි. අපි අවුරුදු 5 මුදල් ප්‍රවාහයන් ටික අර විදිහටම ගන්නවා. මේ අවුරුදු 5 මුදල් ප්‍රවාහයන් ටික. අවුරුද්දෙන් අවුරුද්ද ඉලක්කම් විතරයි ළමයි වෙනස් වෙන්නේ. බිඳුවේදී අවශ්‍ය නැහැ අපි අවුරුදු 5 විතරයි ඕන වෙන්නේ. මුදල් ප්‍රවාහයන් ටික. මුදල් ප්‍රවාහය. මේ මොනවා හැරද? ෂය හැර. මේ ගණන් ටික කීයක් තියෙන්නේ? 56යි 56යි මේ මොකද්ද ගණනය කරන්නේ අපි? බදු ගණනය කරන්නේ. ටැක්ස් එක ගණනය කරන්නේ. බදු ගණනය කරන්නේ. මේ රුපියල් 1000 වලින්. මෙතන තියෙනවා 42යි 160යි 52යි 240යි 33යි 520යි මේකෙන් ළමයි ෂය අයින් කළේ නැති වුණාට අයින් කරනවා ෂය හා සමාන දෙයක්.
ඒකට අපි කියනවා ප්‍රාග්ධන දීමනාව කියලා. ඒක ළමයි අපිට ගානක දෙනවා. ප්‍රාග්ධන දීමනාව. කොච්චරද ප්‍රාග්ධන දීමනාව දීලා තියෙන්නේ 125යි. 125යි කියලා කියන්නේ අවුරුදු 4යි අඩු කරන්න පුළුවන්. 4ේදී ඉවර වෙලා යනවා. පස්වෙනි අවුරුද්දේ අඩු කරන්න දෙයක් නැහැ. ප්‍රාග්ධන දීමනාව කියන්නේ අපි යට කරන මුදලින් 125ක් මෙතන හැටියට මේවා කරන්න පුළුවන්. යට කරන මුදල කියන්නේ 1,20,000යි. 125යි කියන්නේ 24000ක්. sorry 125යි කියන්නේ 30000ක් එනවා. 4න් එකයි. 5න් එකක් නෙමෙයි 30000යි. 30000ක් මේකෙන් අඩු කරන්න පුළුවන්. එතකොට උත්තරේ එනවා. දැන් තමයි එන්නේ ලාභය. මේ ලාභය කියලා කියන්නේ බදුමය ලාභය. ඒ කියන්නේ බදු අය කරන්න පුළුවන් ලාභය. 26000යි. මෙතනත් 26000යි. මෙතන අය කරන්න පුළුවන් 12160කට විතරයි ටැක්ස් එක. මෙතන 22240කට විතරයි ටැක්ස් එක. මේකේ සම්පූර්ණ ගානටම ටැක්ස් එක අය කරන්න ඕනේ 33520ක්. දැන් මේකෙන් අඩු කරනවා බද්ද. දැන් බදු හොයනවා. බදු මෙතන හොයන්න ඕනෙත් නෑ. කෙලින්ම මෙතනින් එන බදුමය ලාභයෙන් 100ට කීයක් බලනවද? බදුමය ලාභයෙන් 128ක් බැලුවා නම් හරි. බදුමය ලාභයෙන් 128ක් බැලුවා නම් හරි. මොකද අපිට ලාභය එනෝනේ. ලාභයෙන් 128ක් මෙතනින් අඩු වෙන්න ඕනේ. 128ක් මෙතනින් අඩු වෙන්න ඕනේ. බදු කියන්නේ අපි ගෙවන දෙයක්. එතකොට උත්තරේ එනවා මොකද්ද? සුද්ධ මුදල් ප්‍රවාහය. සුද්ධ මුදල් ප්‍රවාහය. දැන් බලන්න. පාඩම කැල්කියුලේට් කරන්න බද්ද? මෙතන බලන්න මේ උත්තරේ හරි නේද කියලා. 27යි 43යි 48යි 54යි 54ක් ගියාට පස්සේ ළමයි මෙතන 46යි. මේ දෙක 46යි. 46යි 42160යි බලන්න සංඛ්‍යා ටික. කැලේ කරන් බලන්න 27යි 27යි 29යි 160යි 30යි 240යි 20යි 520යි ඊළඟට 16 10යි 17220යි මොකද නැත්නම් ඔක්කොම ආයෙ පාරක් චෙක් කරලා බලන්න ඕනේ. මොකද නැත්නම් කැල්කියුලේෂන් ඔක්කොම වරදිනවා. 33යි 520යි 50යි 160යි මෙතන චුට්ටක් බලන්න උත්තරේ 1,08,000න් අඩු කරන්න ඕනේ 11,400කුයි ආයෙ අඩු කරන්න ඕනේ 17,280කුයි ආයෙ අඩු කරන්න ඕනේ 29,160කුයි 50,160යි මෙතන විතරයි වර්ධි 50,160යි මෙතන අපි ලක්ෂයයි කියලා තියෙන 1.8ක් තියෙන්නේ මෙතන 50,160යි එතකොට මෙතන ඉන්නේ 20,160යි අනිත් ටික හරි මෙතන 46 56 නෙමෙයි 46 කැල්කියුලේෂන් එකක් කරදුනොත් ළමයි ඒවා ගණනයට බලපාන්නේ ඒ කියන්නේ හරිද නිසා කැල්කියුලේටර් එකක් තියෙන නිසා දෙපාරක් ගණනය කරලා බලන්න
මොකද ක්‍රමයේ වගේම උත්තරේ තියෙන්න ඕනේ කැල්කියුලේටර් එක පාවිච්චි කරන දේ නිසා. දැන් ටැක්ස් එක හදමු. කොච්චරද 115ක් බලන්න කීයටද 16 18 16 18 115යි කියන්නේ 115 නෙවෙයි 128ක් 128ක් කියන්නේ 4480යි 4480යි. ඒ වගේම ඊළඟ එකේ කීය දෙන්නේ 4480යි. ඊළඟට 20යි 160ට මෙතන ගානටයි බදු හොයන්නේ 128යි. 128ක් බලපුවම එනවා 5644යි. 5644යි. සතෝනේ ඊළඟ එකේ බලපුවම එනවා 6227යි. 6227යි. ඊළඟ එකේ එනවා 9385යි. 9385යි. දැන් ඒක අඩු කරලා ගන්නවා මුළු ගාන. මෙතන එනවා 46 දහේ 4480ක් ගියාම 520යි. 41යි 520යි. මෙතන 50160න් අඩු කරන්න 5644ක් 44යි 516යි. ඊළඟ එක 52240න් අඩු කරන්න 6227ක් 46013යි. ඊළඟට 33520න් අඩු කරන්න 9385ක් 24135යි. 24135යි. දැන් අපි NPV හොයමු. NPV ගණනය කරන්න කියලා තියෙන්නේ. එතකොට NPV ගණනය කරමු. NPV ගණනය කරන්න අපි මෙතන වගුවක් හදාගමු. වර්ෂය, මුදල් ප්‍රවාහය, වට්ටම් සාධකය, වර්තමාන අගය බිංදුව 1 2 3 4 5. මෙතන මේ යටින් ඕන වට්ටම් සාධකය දාලා වැඩි කරන්න පුළුවන්. අපි මෙතන පෙර වැඩ ලියුව නිසා අපිට ඉඩ නැතුව ගියා. වඩ පුළුවන් මෙතනම වට්ටම් සාධකය දාලා මේකෙන් වැඩි කරලා වර්තමාන අගය ගන්න. මුදල් ප්‍රවාහයන් ටික ලියා ගන්නවා. මෙතන ගාන 120යි. 1,20,000යි ඍණ. මෙතන එනවා 41යි 520යි. 41යි 520යි. 44යි 500 තුන්වෙනි එක 44යි 516යි. ඊළඟ එක 46013යි. 24135යි. මුදල් ප්‍රවාහයන් ටික ලියාගත්ත. දැන් වට්ටම් සාධකය ළමයි AAT එකේ වට්ටම් සාධකය අපිට දෙන්නේ නැහැ. AAT එකේ වට්ටම් සාධකය කැල් එකෙන් හොයාගන්නේ. මෙන්න මෙහෙමයි හොයාගන්නේ. ඔයාලට දීලා තියෙනවා ප්‍රාග්ධන පිරිවැය 115යි. ප්‍රාග්ධන පිරිවැය 115යි. 115යි කිව්වොත් ඔයා කැල් එක අරගෙන එක ගහලා බෙදීම 115යිනේ. 115 නිසා ගන්න 1.15යි. කීයද? 115 නිසා 1.15යි. 110යි කිව්වොත් 1.1 බිංදුවයි.
ඒ කියන්නේ 1යි. 120යි කිව්වොත් 1.2යි. 118යි කිව්වොත් 1.18යි. හරිද? එතකොට බලන්න වැඩි කරපුවාම එනවා දශම ස්ථාන තුනකට ගන්න 0.869යි. 0.869යි. කැලේ එක මේව කරන්න එපා. ආයේ ඒ ආපු සංඛ්‍යාව ආයේ බෙදන්න. කීයෙන්ද 1.15න්. එතකොට එනවා 0.756යි. 0.756යි. දැන් ඒ ආපු සංඛ්‍යාව ආයේ බෙදන්න 1.15න් 0.657යි. දැන් ඒ ආපු සංඛ්‍යාව ආයේ බෙදන්න 1.15න් 0.571යි. 571යි. ආයේ සංඛ්‍යාව බෙදන්න 1.15න් 4.97යි. 4.97යි. දැන් වර්තමාන අගය හොයන්න. මේක මේකෙන් වැඩි කරලා. මෙතන 1,20,000 කොහොමද තියෙනවා. දැන් මේක මේකෙන් වැඩි කරලා ගන්න. කැල් එකෙම තමයි ඔක්කොම තියෙන්නේ. 41,520 41,520 වැඩි කිරීම 0.869 උත්තරය 36,080යි. 36,080යි. 36.80යි. ඊළඟ එකක් වැඩි කරලා ගමු. 41,520 වැඩි කිරීම 0.756 31,389යි. 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 ඊළඟට අර ඒ ටිකේ කැල් එක යූස් කරන්න දෙන හින්දා අර අපි සිද්ධාන්තවලදී ගත්තා වගේ හරිස් චූටි සංඛ්‍යා නැහැ. ඒක සාමාන්‍ය මේ AT විභාගයේ ස්වභාවයක්. ගණන් අමාරු නෙමෙයි සංඛ්‍යා වලින් අමාරු කරලා තියෙන්නේ. ඊළඟ එක 44,516යි. වැඩි කිරීම 0.657 උත්තරය 29,247යි. 29,247යි. 46,013 වැඩි කිරීම 0.571 26,273යි. 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 ඊළඟ එක 24,135 වැඩි කිරීම 0.497 11,995 11,995 දැන් සුළු කරමු. මේ ටිකේ එකතු කරලා එකෙන් මේක අඩු කරන්න. දැන් සංඛ්‍යා ටික ගන්න. 36,080 ධන 31,389 31,389 ධන 29,247 29,247 ඒකට එකතු කරනවා 26,273 26,273 ධන 11,995 134,984ක් එනවා මේ ටික එකතුව.
134යි 985යි 984යි. දැන් මේකෙන් මේක අඩු කරපුවාම එනවා ධන 14984ක්. මේ උත්තරේට තමයි කියන්නේ NPV කියලා. සුද්ධ වර්තමාන අගය ධනාගයක් එන්නේ 14984යි. ඕකේ ළමයි එන උත්තරය ආසන්න මෙයා වෙන්න පුළුවන් අපි දශම ස්ථාන ගන්න ආකාරයට. ඒක ගැටලුවක් නැහැ. දැන් අහනවා මේකේ NPV වලට අනුව මේක යෝග්‍යද කියලා. ගණනය කළ සුද්ධ වර්තමාන අගය පදනම් කරගෙන මේකේ ශක්්‍යතාවය. තමයි අපි දන්නවා NPV ධනාගයක් ආවොත් යන්ත්‍රයේ මිලදී ගන්න එක මොන වෙනවද? යෝග්‍ය වෙනවා. ලියන්න. NPV ධනාගයක් ගන්නා බැවින් NPV ධනාගයක් ගන්නා බැවින් ආයෝජනය වඩා යෝග්‍ය වේ. ආයෝජනය වඩා යෝග්‍ය වේ. ආයෝජනය වඩා යෝග්‍ය වේ. ඒ කියන්නේ ආයෝජනය කරන එක හොඳයි. ඔය ළමයි අපි හැදුවේ ලකුණු 15කට හැම අවුරුද්දකම එන ඊටාම වැදගත් ප්‍රශ්නයක් ඒ තමයි ආයෝජන තීරණ. එහෙම නැත්නම් NPV, එහෙම නැත්නම් සුද්ධ වර්තමාන අගය අභ්‍යාසය. විභාගවලදී ඇත්තටම මේකේ සංඛ්‍යාත්මක වෙනස්කම් විතරයි සිදු වෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ගාන එන්නේ කහ සමානව. ඒ නිසා හැම කෙනාම ඔය ගාන හොඳ අවබෝධයකින් නැවත නැවත වාරයක් හදලා අවබෝධ කරගන්න. එතකොට ඔයාට ඊළඟ පේපර් එකේ ගාන ඉතාම හොඳින් මෙයා කරන්න පුළුවන්. ඕකේ අවසාන උත්තරේට නෙමෙයි ලකුණු හම්බෙන්නේ. පියවර වලට ලකුණු බෙදලා යනවා. ඒ නිසා ඔයාට හොඳ ලකුණු සංඛ්‍යාවකට යන්න හොඳ පදනමක් වෙයි මේ සඳහා. එහෙමනම් අපි සාකච්ඡා කරලා ඉවර කළේ 9 වෙනි ප්‍රශ්නය 2021 ජනවාරි පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ පේපර් එකේ අපි සාකච්ඡා කරලා ඉවර කළේ ලකුණු 15 ප්‍රශ්නය.